ඇය සුරකින AIA. කාන්තා ඔබ සුරකින AIA ඉන්ෂුරන්ස් මෙහෙවර. ජාතික විදුලි පද්ධතිය අඛණ්ඩව පවත්වාගෙන යාමේ තීරණාත්මක සාධකයක් වන්නේ ජල විදුලි නිෂ්පාදනයයි. නමුත් ප්‍රධාන බලාගාර ආශ්‍රිත ජල මට්ටම් ශීඝ්‍රයෙන් පහත බැස්සීම හේතුවෙන් මෙවන විට එය දැඩි අභියෝගයක්ව තිබෙනවා. සමස්තයක් ලෙස විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම අද වන විට 28% දක්වා පහත බැස ඇති බවයි වාර්තා වන්නේ. මේ කොත්මලේ මවුසා කැලේ සහ කාසල්රී යන ජලාශවල අද පැවති තත්ත්වයයි. දෛනික විදුලි අවශ්‍යතාව සපුරන්නට ජල විදුලියෙන් මෙවන විට අවම වශයෙන් මෙගාවොට් 460ක්වත් ජාතික පද්ධතියට එකතු කරගත යුතුයි. නමුත් දැනට ජලාශවල ජල මට්ටම් පිළිබඳ විමසීමේදී කාසල්රී ජලාශයේ ජල මට්ටම 14% දක්වා අඩු වී ඇති අතර සමනලව ජලාශයේ ජල මට්ටම 14% දක්වා පහත බැස තිබෙනවා. කොත්මලේ ජලාශයේ ජල මට්ටම 21% වන අතර මවුසා කැලේ ජල මට්ටම 29% ලෙසයි දැක්වෙන්නේ. වික්ටෝරියා ජලාශයේ 33%කුත් රන්දිනිගල ජලාශයේ 56%කුත් වශයෙන් ජල මට්ටම් මෙලෙස පෙන්වා දිය හැකියි. ජලාශවල ජල මට්ටම මෙලෙස පහත බැසීමෙන් ජාතික විදුලි සැපයීමට එල්ල වී ඇත්තේ කුමන ආකාරයේ බලපෑමක්ද යන්න අප සොයා බැලුවා. එයනු ඊයේ ජාතික විදුලි ඉල්ලුම මෙගාවොට් 2307ක් වෙද්දී ඉන් 77%ක්ම සපුරාගෙන තිබුණේ ගල් අඟුරු ඩීසල් හා දැවි තෙල් යන තාප බල ශක්තිය මගින්. ජල විදුලිය 20% දක්වා කැපී පෙනෙන ලෙස අඩු වී තිබීම සැලකිය යුතුයි. පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ වන විට ජල විදුලිය 70%ක උපරිමයක් ගත් අතර යනු මාස 6ක් තුළ ජල විදුලිය 20%ක් දක්වා පහත බැසීමෙන් විදුලි අර්බුදය තීව්‍ර වන ආකාරය මනාව පැහැදිලි වෙනවා. ජල විදුලි නිෂ්පාදනය එලෙස අර්බුදයට ලක් වෙද්දී තාප බලාගාර කිහිපයකට අවශ්‍ය ඉන්ධන සපයා ගැනීමද තව දුරටත් ගැටලුවක් වී තිබෙනවා. මෙගාවොට් 270ක ධාරිතාවක් ඇති කෙරවලපිටිය යුගධර්මී බලාගාරය මේ වන විට අක්‍රිය වී තිබෙන්නේ ඩීසල් හා දැවි තෙල් නොමැති වීමෙන්. එමෙන්ම කැලණි තිස්සේ නැප්තා මගින් ක්‍රියාත්මක වන මෙගාවොට් 155ක බලාගාරයේද අක්‍රිය වී ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළා. ඊටද නැප්තා සපයා ගැනුනේ සපුකස්කන්ධ තෙල් පිරිපහදුවෙන් වන අතර එම පිරිපහදුව මේ වන විට වසා දමා තිබෙනවා. මෙගාවොට් 24ක උතුරු ජනනී විදුලි බලාගාරයේද අක්‍රිය වී ඇත්තේ ඩීසල් අවසන් වීමෙන්. දෛනික විදුලි කප්පාදුව පැය 6යි මිනිත්තු 20 දක්වා දීර්ඝ කිරීමට සිදු ඇත්තේ මෙම තත්ත්වයේ හේතුවෙන්. මේ මොහොතේ රටේ ජනතාවට කියන ප්‍රමාණයට ඉක්මවා ගිය විදුලි විසන්ධි කිරීමක් යම් යම් පළාත්වල කරනවා අවිධිමත් විදියට. ඒ වගේම තත්ත්වය ඉතාමත්ම බරපතලයි. තව දින කීපයක් ඇතුළත පැය 10කට එහා ගිය විදුලි විසන්ධි කිරීමට යන්න වෙනවා. උඹලගේ කටවල් රැල්ල රටේ ජනතාව ඇත්ත කියපල්ලා. පැය 10ක් නෙමෙයි හෙටින් පස්සේ මේ රටේ ජනතාවට විදුලි දෙන්න පුළුවන් පැය කීයද කියලා. ලබන මාසේ සම්පූර්ණයෙන්ම දුවන්න ගල් අඟුරු නැහැ. ගල් අඟුරු ගන්න සල්ලි නැහැ. විදුලි බල මණ්ඩලයේ account හිඳිලා. මේ අතර මහජන උපයෝගිතා කොමිසම පැවසුවේ දෛනික විදුලි කප්පාදුව පැය 10ක් දක්වා දීර්ඝ කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි. වෙස්ට් කෝස්ට් ප්ලාන්ට් එක සඳහා අවශ්‍ය වන දෛනික ඩීසල් ප්‍රමාණය වන මෙට්‍රික් ටොන් 1400ත් ඒ වගේම අනිත් බලාගාර සඳහා අවශ්‍ය වන මෙට්‍රික් ටොන් 2000ත් අපිට නොකොටවා ඊළඟ දවස් 10 ඇතුළත ලැබෙන බවට කංජිතෙල් නීතික සංස්ථාව පොරොන්දු වෙලා තියෙනවා. ඒ පොරොන්දු අනුව මම හිතන්නේ අපිට මේ දැන් පවති පැය 7ක විදුලි කප්පාදුව අඩුවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. අපිට එකම ප්‍රශ්නේ තියෙන්නේ ඉදිරි දින 21 සඳහා පමණයි අපිට ජලය ඉතුරුලා තියෙන. අපි හිතමු ඊට කලින් අපිට වර්ෂාව ලැබිලා මේ තත්ත්වය වෙනස් වෙයි කියලා. මම හිතන්නේ සිංහල අවුරුද්ද අවසාන වන තෙක් විදුලිය අඩුවෙන්ම කැපීමේ ප්‍රවණතාවයක් තමයි අපිට ලැබිලා තියෙන්නේ. ඒ වගේම අපිට අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයක් ලැබෙමින් පවතිනවා. එතන පුංචි ප්‍රශ්නයක් තියෙනවා. අපිට ගල් අඟුරු දැන්ට තියෙනවා මෙට්‍රික් ටොන් මිලියන 1 පමණ ප්‍රමාණයක්. ඒක ඊළඟ මාස 5 සඳහා හොඳටම ප්‍රමාණවත් වෙනවා. ඒ වගේම තව අපිට ෂිප්මන්ට් 7ක් එන්න තියෙනවා. එකෙන් 3ක් දැන්ට මුහුදේ ගමන් කරමින් සිටිනවා. ඒ අනුව අපිට මේ සඳහා අපිට අවශ්‍ය වෙනවා ඩොලර් මිලියන් 100ක පමණ ප්‍රමාණයක්. අප්‍රේල් මාසේ 15 වෙනිදාට කලින් මේ ගල් අඟුරු ප්‍රමාණය අපිට මෙහි ලබාගත යුතුයි. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම පැය 10ක් කැපෙන්නේ නැහැ කියන්නේ. නෑ අනිවාර්යෙන් පැය 10ක් කැපෙන්නේ නැහැ කියන එකට මම හිතන්නේ මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා හැටියට මට ඒ ගැන කෙලින්ම කියන්න පුළුවන්. අවශ්‍යතාවයක් දැන් අපිට නැහැ. මොකද අපිට අවශ්‍ය තෙල් සංචිත ප්‍රමාණය ලබා ගැනීමේ හැකියාව දැන්ට තියෙනවා. දැන් ඔබතුමා පසුගියදා පෞද්ගලික මේ විදුලි බලාගාර වලින් මේ විදුලිය ලබා ගන්න විදුලි බල මණ්ඩලයට අවසර ලබා දුන්නා. දැන් නැවත උන් මේ ඉල්ලීමක් කරලා තියෙනවද පෞද්ගලික බලාගාර වලින් විදුලිය ලබා ගන්න?
ඔව් අපි දැන් අපිට පේන හැටියට අපි පේනවා දකුණු පළාතේ වැඩි පෑ ප්‍රමාණයක් විදුලිය කපන්න සිදු වෙනවා. ඒ තත්ත්වය වළක්වා ගැනීමේ අරුම නැතුව අපි ගිය සුමානේ ඒ සැඹිලිපිටිය කියන බලාගාරයෙන් පව පර්චේස් කරන්න අපි අවසර දුන්නා. මට අද ආරංචි වුණා තව බලාගාර කීපයකින් අවශ්‍ය අවසර අපෙන් ඉල්ලලා තියෙනවා කියලා. ඒ අනුව ඒ අවසරය ඉදිරියේදී නිකුත් කරනවා. වැස්ස ලැබෙනවා කියන පදන මත ඉඳගෙන තමයි අපි මේ ඔක්කොම දැන් ගණනය කරනු ලබන්නේ. මම හිතන්නේ සුබාධර්මය අපිට උදව් කරයි කියලා මම හිතන්නේ අපි හිතන් ඉන්නේ. පවතින විදුලි අර්බුදය සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් අද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇති අතර විදුලි බලශක්තිය හා මුදල් අමාත්‍යාංශවල නිලධාරීන් සහ රාජ්‍ය බැංකු නිලධාරීන්ද ඊට සහභාගී වී තිබෙනවා. විදුලි බල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන තොග සාමාන්‍යයෙන් මෙට්‍රික් ටොන් 2000ක් අවශ්‍යයි ඩීසල්, දැවිතෙල් මෙට්‍රික් ටොන් 2400ක් අවශ්‍යයි. මේ තොග ප්‍රමාණයන් සියල්ල සැලකිල්ලට අරගෙන අද අලුතෙන් තීන්දුව කරා තවත් අපි ඉන්දියානු ණය ක්‍රමයේ යටතේ තවත් එක්නවක් වැඩිපුර ලබා ගන්න. බලාගාර ඔක්කොම දිව්වත් අපිට ධාරිතාවය එනර්ජි බලශක්ති ධාරිතාවයේ අඩුවකුත් තියෙනවා මේකට 300ක්. අපි සාකච්ඡා කරා විදුලි බල මණ්ඩලයට ඛනිජ තෙල් සංස්ථාව තෙල් අකණ්ඩව සපයනවා නම් ඒ තෙල් සැපීම මත අපිට හැකි මොකද පෞද්ගලික බලාගාර ගන්නේවත් අත්ත වශයෙන්ම තෙල් වලින් දුවන හින්දා ඒකත් රඳා පවතින්නේ ඒක උඩ. දැන් අපි පෞද්ගලික බලාගාර තුනක් අපි අද අසංකරණයක් කිව්වත් ඒකටත් දැවි තෙල් ඛනිජ තෙල් සංස්ථාව දෙන්න ඕන. ඛනිජ තෙල් සංස්ථාව නොදුන්නොත් ඒකත් ඒ තුන අපි ගත්තත් ධාරිතාවය ගත්තත් ඒකත් විදුලි කැපීමට අප හේතු වෙන්න පුළුවන්. ඉතින් ඒක තමයි සත්‍ය තත්ත්වය. හෙට දිනේත් ඒ සිට එල් දක්වා කලාප 12ට හෙට උදැස්සන 8 සිට රාත්‍රී 11 දක්වා අතර කාලය තුල පැය 5ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ පෙරවරුවේ පැය 3යි මිනිත්තු 20ක් සහ පස්වරුවේ පැයයි මිනිත්තු 40ක් වශයෙන්. P සිට W දක්වා කලාප 8ට හෙට උදැස්සන 9 සිට රාත්‍රී 11 දක්වා අතර කාලය තුල පැය 4යි මිනිත්තු 40ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට නියමිතයි. ඒ පෙරවරුවේ පැය 3ක් හා පස්වරුවේ පැයයි මිනිත්තු 40ක් වශයෙන්. අනිද්දා එනම් ඉරිදා දිනේ ඒ සිට එල් දක්වා කලාප 12ට උදෑසන 8:30 සිට රාත්‍රී 10:30 දක්වා අතර කාලය තුල පැය 3යි මිනිත්තු 30ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට සැලසුම් කර තිබෙනවා. ඉරිදා දිනේ P සිට W දක්වා කලාප 8ට පස්වරු 5 සිට රාත්‍රී 11 දක්වා අතර කාලය තුල පැය 2ක කාලයක් පමණක් විදුලිය කප්පාදු කිරීමට නියමිතයි.